ඔයාලා මේ වෙනකොට කොටස් 4ක් ගණන් 4ක් හදලා ඇති රෝමිලක්කම් 4ක් රෝමිලක්කම් 5 කියලා දාලා පුතේ මෙන්න මේ රූපේ ඇඳ ගන්න. රෝමිලක්කම් 5 මට එදා වෙලාව මදි වුණා මේ ගාන දෙන්න. හරි. හරි ගාන හදන්න. AB හොයන්න තියෙන්නේ. A සහ B හොයන්නයි තියෙන්නේ. හැටයි AA 80යි 3යි B 2යි. මෙතන 90යි. ඉක්මනින් හදලා ගන්න උත්තරේ ගන්න. Aට කීයද ආවේ Bට කීයද ආවේ කියලා මට දාන chat box එකේ දඩබඩ ගාලා. Aට මෙච්චරයි Bට මෙච්චරයි. අසමානතා. පුතේ අසමානතා ටියුට් එකක් දැම්මේ නැහැ. දැම්මේ සම්භාවිතාව ටියුට් එක. හරිද? සම්භාවිතාව ටියුට් එකක් දාලා තියෙනවා කසුන් එකට. ඒ ටියුට් එක ගත්තේ නැති ළමයිට අද දවල් 2 වෙනකන් කසුන් එක ඇරලා තියෙන්නේ. ඊළඟට පුතේ හෙට දවසේම කසුන් එක ඇරලා උදේ 10 ඉඳලා හවස 5 වෙනකන් ඊළඟට අනිද්දා ඇරලා තියෙන්නේ. ඒ දවස්වල කසුන් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. හරි. පුතේ මට ඔයා මැසේජ් එකක් දාන්න. මේ මොකද දරුවෝ කසුන් එකට යන්න ප්‍රශ්නේ. අද ඕන වෙන්නේ නැහැ ලබන සතිය ඕන වෙන්නේ. අද මේ පාඩමනේ. අද මේක ඉවර කරනවා. ඊළඟට හෙට මම ඊළඟ පාඩම කියන්නේ විජය භාග පටන් ගන්නවා. හෙට ඒතර ලබන සතිය තමයි ඕන වෙන්නේ. ලබන සතියට ඕන සම්භාවිතාව ටියුට් එක. හරි. A හොයන්න ඕනේ B හොයන්න ඕනේ. පුතේ මෙන් ඒවා හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයක්නේ. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය කීයද? අංශක 180යි. ඒ ධන අංශක 80 සමානයි අංශක 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි. 2යි a ධන 80 සමානයි අංශක 180යි. 80 දාන්න මේ පැත්තට 2යි a සමානයි 180 ඍණ 80
2යි a සමානයි 100යි a සමානයි 50යි 100 බෙදීම 2නේ a සමානයි 50යි ඔන්න aට 50යි හරිද ඊළඟට පුතේ ඔන්න a 50යිනේ දැන් b හොයන්න ඕනි බලන්න දැන් මේක මොකක් වගේද පේන්නේ b අපිට හොයන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා හරිද ක්‍රම කිහිපයක් තියෙනවා එකක් තමයි මෙයා පංචාශ්‍රයක් කියලා අරගෙන ගාන හදන්නත් පුළුවන් නැත්නම් ෂඩාශ්‍රයක් කියලා අරගෙන ගාන හදන්නත් පුළුවන් මම නම් කැමති පංචාශ්‍රයකට වඩා මොකද පංචාශ්‍රයක් කරන්න ගියොත් බාහිර කෝණයක් ගන්න මේක දික් කරන්න වෙනෝනේ ඒකට මෙයා දික් කරලා ගන්නත් පුළුවන් ඒක එක ක්‍රමයක් හරිද ෂඩාශ්‍රය මේ ඇතුලේ තියෙන ෂඩාශ්‍රයක් ෂඩාශ්‍රයක් වෙන්නේ කොහොමද මෙන්න පාද 6යි ඔන්න පුතේ පාද 6 මේ බලන්න මෙන්න එකක් මේන්න තනි අනිත් එක කයි 2යි 3යි 4යි 5යි 6යි දැක්කනේ මෙන්න පාද 6 පාද 6 තියෙන ෂඩාශ්‍රයක් බාහිර කෝණ මෙන්න බාහිර කෝණයක් එකක් මෙන්න තව එකක් මෙන්න තවත් එකක් මෙන්න අනිත් එක්කෙනා A මෙයාගේ බාහිර කෝණයක් ඒත් කවුද ඒත් ඒම තමයි ඒ පාදයක් දික් කිරීමේදී බාහිර කෝණය මේ තියෙන බාහිර කෝණය ඕන මෙයා මේ පැත්තට දාලා ගන්නත් පුළුවන් ඒ මෙන්න අනිත් බාහිර කෝණය 3යි B මෙන්න අනිත් බාහිර කෝණය 2යි B වැඩේ හරි දැන් ඉතින් මේ ටිකේ එකතුව ගන්න ෂඩාශ්‍රයක්නේ ෂඩාශ්‍රයක බාහිර ෂඩාශ්‍රයක වේවා ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ ලයික්‍ය කීයද ඕනෑම බහුවස්ත්‍රයක 360යි බාහිර කෝණ ලයික්‍ය 360යි 360යි හරි දඩබඩ ගාලා ගන්න මෙතන ඉඳන් එකතු කරගෙන යනවා මම 3යි b ධන 2යි b ධන 3යි b ධන 2යි b ධන 90 ධන 90 ධන 60 ධන ඊළඟට a බාහිර කෝණයක් මේ දැක්කන මේ පාද දික් කරලා තමයි හැදලා තියෙන්නේ a ධන ඒ ධන ඊට පස්සේ ආදේශ කරගමු ඊට පස්සේ මෙන්න මේ බාහිර කෝණය මේ පැත්තට කියන්නේ මෙයා කියලා මෙයාමනේ ඒත් ඒම තමයි ආයිමත් එන්නේ හරි එච්චරයි 1යි 2යි 3යි 4යි 5යි 6යි ෂඩාශ්‍රයක් නම් බාහිර කෝණ 6යි 6ම තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි සමානයි අංශක 360යි හේතුව දාන්න ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍ය අංශක 360යි ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍ය අංශක 360යි 3යි 2යි 5යි b ධන 90යි 60යි 150යි ධන ඒ ධන ඒ කියන්නේ 2යි a අපි හොයාගත්තා 100යි මම මේ දෙන්න වෙනුවට එක සැරේම දානවා අංශක 100යි සමානයි 360යි නැත්තම් 50යි 50යි දැම්මත් ගැටලුවක් නැහැ 50 ධන 50 ඒත් ප්‍රශ්නයක් නැහැ නැත්තම් 100යි ඕන එකක් 5යි b ධන 150යි 50යි 50යි 250යි සමානයි අංශක 360යි 250 එහා පැත්තට දාන්න 5යි b සමානයි 360 ඍණ 250 වැඩේ හරි ඕන 360න් 250ක් අඩු කරා අංශක 110යි 5යි b 110යි නම් දෙපසම 5න් බෙදන්න
හරිද පුතේ? කීයක් ආවද බීට? 110 22 පහෙන් බෙදුවා අංශක 22යි. b සමානයි 22යි. හරි එච්චරයි. ඕන්න එච්චරයි අහලා තියෙන්නේ. මේ හැදුවේ පුතේ දැන් මේ පරක් වෙලා ජොයින් වෙච්ච ළමයි මේ හැදුවේ ගිය සතියේ අන්තිමට ඉරිදා රෝමි ලක්කම් 4 වෙනකන් හදලා ඇති. අද පුතේ රෝමි ලක්කම් 5 කියලා තව ගානක් දුන්නේ. එතෙන්ට මොකද මේ ගාන මට දෙන්න බැරි වෙලා තියෙන නිසා මේ ගාන ටක් ගාලා දුන්න රෝමි ලක්කම් 5 කියලා. හරි දැන් දාන ප්‍රධාන ප්‍රශ්නාංක මම හිතන්නේ දෙකද? ප්‍රධාන අංක බලන්න. ප්‍රධාන අංක මට කියන කවුරු හරි ළමයි දෙකනේ. හරි. ප්‍රධාන අංක 2 කියලා දාලා ලියන්න මෙහිම චතුරස්‍රයක බාහිර කෝණ ප්‍රධාන අංක 2 යටතේ චතුරස්‍රයක බාහිර කෝණ දෙකයි x අංශකත් එක්ක අංශකත් එක්ක දාගන්න. 2x ඊළඟට 3x ඊළඟට 4x ඊළඟට 6x වේ චතුරස්‍රයක බාහිර කෝණ 2x 3x 4x 6x වේ අංශකත් එක්ක දාගන්න. මෙම චතුරස්‍රයේ එක් බාහිර කෝණවල මෙම චතුරස්‍රයේ එක් බාහිර කෝණවල අගය හා මෙම චතුරස්‍රයේ එක් බාහිර කෝණවල අගය සොයා කියලා ගන්නකො. මෙම චතුරස්‍රයේ එක් බාහිර කෝණවල අගය සොයා මෙම චතුරස්‍රයේ එක් බාහිර කෝණවල අගය සොයා එක් බාහිර කෝණවල අගය සොයා අභ්‍යන්තර කෝණවල අගය සොයන්න. අභ්‍යන්තර කෝණවල අගය සොයන්න. අභ්‍යන්තර කෝණවල අගය සොයන්න. හරි. හරි. පුතේ මේ දීලා තියෙන්නේ චතුරස්‍රයක්. චතුරස්‍රයක බාහිර කෝණ 4 තමයි මේ දීලා තියෙන්නේ. හරිද? මම චතුරස්‍රයක් ඇන්දොත් මේකට මේ වගේ එකක් අපිට ලේසියෙන් මැද ගන්න පුළුවන් නේ. චතුරස්‍රයක් ඇන්දා. එකම පැත්තට තමයි දික් කරේ. ඒතකොට ලේසි. විවිධ පැති වලට දික් කර ගන්නවට වඩා එකම පැත්තට දික් කර ගන්න එක තමයි අපිට පහසු වෙන්නේ. මෙන්න එක් බාහිර කෝණේ. එක්කෙනෙක් 2x. අනිත් එක්කෙනා 3x. අනිත් එක්කෙනා 4x. අනිත් එක්කෙනා 6x. දැන් මොකද කරන්න පුළුවන්? මේ බාහිර කෝණ හතරෙම එකතුව කීයට සමානයිද? කො 360ට අංශක 360 සමානයි. ලියන 2x දන රූපේ ඇඳත් කමන්නේ නැහැ, ඇඳේ නැතත් කමන්නේ නැහැ. ඇඳලා හරි අඳින්න නැතුව හරි ඇඳොත් ඉතින් වැඩේ හොඳට තේරෙනවා. හරිද? ඕන එකක්. අඳිනවා නම් ටක් ගාලා අඳින්න. 2x දන 3x දන 4x දන 6x සමානයි. අංශක 360යි. ඇඳලා හරි අඳින්න නැතුව හරි කොහොම හරි මේක නම් ලියවෙන්න ඕනේ. 2x දන 3x දන 4x දන 6x සමාන අංශක 360යි. හරි විසඳලා ගන්න. x ට කීයද බලන්න එන්න. 6 4යි 10යි 3යි 13යි 2යි 15යි. 15x සමානයි 360යි. 15න් බෙදන්න. x සමානයි 360 බෙදීම 15.
360ට 15 වේවා. 360ට 15 වේවා 36ට 15 වේවා දෙකයි දෙවරක් 15 තියයි. ඕන පුතේ 6ක් ඉදිරි 60ට 15 වේවා. ඕන්න 4යි 4ක් 15 60යි. වැඩේ ඔක 24යි. x කියන්නේ 24යි. හරි. දැන් එකින් එක ගන්න. x කියන්නේ අංශක 24ක් නම් ඇයි මේ එක් එක් කෝණය හොයන්න කියලා තියෙනවනේ අපිට. හරි. මේකේ ගානේ කියලා තියෙනවා මෙම චතුරස්‍රයේ එක් එක් බාහිර කෝණවල අගය සොයා. එහෙනම් දැන් ඉතින් හොයපි ඔක්කොම ටික. 2x 3x 4x 6x ගන්න. 2x ඕන 2x ගත්තා 24 ඒවා දෙකක්. සමානයි 48යි. 3x 24 ඒවා 3ක්. 3 වරක් 24 එහෙම නැත්තම්. හරි. 12යි 3 2 6යි 7යි 72යි. 4x 24 ඒවා 4ක්. නැත්තම් 4 වරක් 24ක්. 4 වරක් 4 16න් 6 එකක් ඉතිරි 4ක් 2 8යි 9යි. අංශක 96යි. ඊළඟට 6ix 24 වරක් 6 6 වරක් 4 24න් 4 දෙකක් ඉතිරි 6 2 12යි 2යි 14යි. අංශක 144යි. ඔන්න එක් එක් කෝණයේ එක් එක් බාහිර කෝණයේ අගය සෙව්වා. හරිනේ මෙන්න පුතේ එක් එක් බාහිර කෝණ ටික. මේ බාහිර කෝණ ටික අපි ලියාගෙනත් යන්නේ. බාහිර කෝණ සමානයි අංශක 48යි අංශක 72යි අංශක 96යි අංශක 144යි කියලාත් පහලින් සමාදාන ලියලා දාන්න. ඔන්න බාහිර කෝණ ටික බාහිර කෝණ වේගය වැඩි නම් කියන්න මට තේරෙන්නේ නැහැ ඕගොල්ලෝ කොයි හරියද මොකද මම දඩබඩ ගාලා ලියාගෙන යනවා ඔයාලා කොයි හරියද යන්නේ කියලා මේ ටික ඉවරයිද මෙතනකම් හරි ළමයා තුස්සන්නකො ටක් ගාලා බලාගන්න කී දෙනෙක් තාම කරන අය ඉන්නවද දන්නේ නැහැ හරි ඉවරයි පුතේ ඔන්න බාහිර කෝණ ටික හොයලා අවසන් මේ ඔක්කොම හොයාගත්තා මේ තියෙන්නේ බාහිර කෝණ ටික හොයලා ඉවරයි මට හොයන්න ඕනේ දැන් අභ්‍යන්තර කෝණ ටික එන්න මුන් සෙට් එක හොයා ගන්න ඕනේ ක්‍රමයක් කියන්න පොඩ්ඩක් මේ ටික හොයාගන්න ක්‍රමයක් කියන්න අක්ෂර සරල රේඛාවක් මත පිහිටි අන්න කෝණ හරි සරල රේඛාවක් මත පිහිටි කෝණ වලින් පුතේ මේ එක එකක් හොයාගන්න පුළුවන්ද බැරිද පුළුවන්. හරිද ඔන්න මෙහෙමයි මම එකක් ගන්නම් මම මේවට අක්ෂරත් දාගත්තනම් හොඳයි කියලා හිතෙනවා අක්ෂර ටිකකුත් දාගමුනේ මම අක්ෂර ටිකක් දාගන්නම් A B C D මෙයට මම අක්ෂර ටිකක් දාගත්තා A ගන්න ක්‍රමයක් කියන්න මට A ගන්න ක්‍රමයක් 2x ධන a සමානයි 180 180යි. එක සැරේ කියන්නකො මට 180 මොකද්ද කරන්න ඕනි මම 2x අඩු 2x අඩු කරන්න 180න් 2x කියන්නේ කීයක් දාංශක වලින් 48ක් අංශක 48ක් අඩු කරනවා very good හොයලා දාන්න 180න් 48ක් අඩු කරා 180න් 50ක් අඩු කරාම 130යි 132ක් එන්නේ 122 132යි බීට් ගන්න ඒ විදිහටම B කොහමද 180න් 72ක් අඩු කරන්න very good 108යි
C 180න් 96ක් අඩු 180න් 4x කියන්නේ 96ක් අඩු වෙන්න ඕනේ. C හොයන්න 180න් 4x කියන්නේ 96ක් අඩු වෙන්න ඕනේ. 84යි. 84යි. D 180න් 144ක් අඩු වෙන්න ඕන. 9. 36යි. very good. හරි. දැන් ලියන්න පුතේ අභ්‍යන්තර කෝණ කියලා යටින්. ලියාගෙන යන්න මේ විදිහට. අභ්‍යන්තර කෝණ ටික 132 108 84 36. ඕන්න අභ්‍යන්තර කෝණ ටික. වැඩේ තේරුණාද? ඔව් සර්. හරි. දාන්න ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රධාන ප්‍රශ්නාංක ඊළඟ ප්‍රධාන ප්‍රශ්නාංකය පංචාශ්‍රයක බාහිර කෝණ දෙකට තුනට හතරට දෙකට එක පංචාශ්‍රයක බාහිර කෝණ දෙකට තුනට හතරට දෙකට එක අනුපාතයට පිහිටයි නම් එක් බාහිර කෝණයේ විශාලත්වය සොයා අභ්‍යන්තර කෝණවල විශාලත්වද සොයන්න. අභ්‍යන්තර කෝණවල විශාලත්වද සොයන්න. අභ්‍යන්තර කෝණවල විශාලත්වද සොයන්න. පුතේ ඕගොල්ලෝ රූපේ අඳින්න නැතුව ඉන්න එපා රූපේ අඳින්න. හරිද? මොකද දන්නවද? ඇයි දෙයියනේ මේ අක්ෂර ටික දාගන්නේ හිතේද? රූපේ නැත්තම්. හරිද? මේ අක්ෂර දාගත්තනේ. දැන් මේකට රූපය ඇඳ නැත්තම් මේ රූපේ කොහෙන් හරි ටක් ගාලා ඇඳලා දාන්න. නැත්තම් දරුවෝ මේ ABCD දාන්නේ කොහෙද? අල්ලේ දාගන්න. අපි මේව හොයාගත්තා. ඒ නිසා මේකට උනත් අර මං ඉස්සෙල්ලා කිව්ව රූපේ කැමති නම් අඳින්න නැත්තම් නොඇඳ ඉන්න කියලා. නමුත් මුල මේකට අවශ්‍ය නැති වුණාට මේ අභ්‍යන්තර ටික කෝණ ටික හොයන්න ගනිද්දී ඕන වෙනවා. පේනවනේ අක්ෂර ටික දාලා. හරි. නැත්තම් වැඩේ අවුල්. ඒ නිසා රූපය අඳින එක තමයි හොඳම දේ. අනිවාර්යෙන් රූපය අඳින්න. ඒකට ඇඳේ නැතත් දැන් හරි කමන්නේ නැහැ රූපය ඇඳලා දැන් දීපු ගානටත් රූපයක් ඇඳලා පටන් ගන්න වැඩි. පංචාශ්‍රයක් අඳින්න පාද පහ එකම පැත්තට දික් කරන්නද එක පැති වලට දික් කරන්න එපා. ඒක ටිකක් අර වැඩි අමාරු. අමාරු නැහැ ඉතින් අර එකම පැත්තට දික් කරගත්තම ලේසියි. හරිද? පංචාශ්‍රේ ඔන්න මම පංචාශ්‍රය අඳින්න මේ පැත්තෙන් එකම අතට දික් කරගන්න මෙහෙම මෙහෙට ඔහම මෙහෙම on දැන් හොඳයිනේ ඔන්න එකම අතට දික් කරගන්න. හරි. එකම අතට දික් කරගන්න. එකම අතට බාහිර කෝණ ටික දික් කරගන්න.
චතුරස්‍ර රූපේ මකන්නද? තාම ඇඳගන්න ළමයි ඉන්නවද? අර පස්සේ හරි මං අඳින්න කිව්වනේ. ඇඳපු නැති ළමයිට. එහෙම අඳින්න ළමයි ඉන්නවද? ඔව් නම් ඔව් කියන්නේ. නෑනේ. ඔව්ද? මං දන්නේ නැහැ ඔව් කියනද නෑ කියනද කියලා. භාගයෙන් මකට පස්සේ තමයි ඔව් ගහන්නේ. සර්. නෑනේ. හා. හරි. සර්. හරි. ඕන පුතේ. පංචාශ්‍රේ. වීඩියෝ ඔන් කරගන්න අවධානය දෙන්නේ නැහැ නැත්තම් ළමයි. වීඩියෝ ඔන් කරගන්න අවධානය ඕන ගානට. පුතේ මේක අර ඉස්සෙල්ලා වගේ අර x දාලා එහෙම නෙමෙයි දීලා තියෙන්නේ. මේ අනුපාතයක්. මේ මොන මගුලක්ද මේ දීලා තියෙන්නේ? මේ දීලා තියෙන්නේ මොනවද මේ? බාහිර කෝණ අතර අනුපාතය. මේ දීලා තියෙන්නේ මේ බාහිර කෝණ අතර අනුපාතය. මෙයාට මෙයා දරන අනුපාතය තමයි මේ දීලා තියෙන්නේ. හරි? මේ බාහිර කෝණ පහ දරන අනුපාතය. මේ ටික මේකට දාන ක්‍රමයක් නැද්ද? x එකතු කිරීම 2යි x එකතු කිරීම 4යි. අන්න හරි. මෙහෙමයි. මේ අනුපාතයක් පුතේ අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 2ට 3ට 4ට 2ට 1 කියන එක 2 කියන එක නා 2x කියලා ගන්නවා. 3 කියන එක නා 3x කියලා ගන්නවා. 4 කියන එක නා 4x කියලා ගන්නවා. මොකද මේ අනුපාතයක් කියන්නේ පුතේ මෙහෙමනේ. දැන් ඔන්න හිතනවා මේක සරල උදාහරණයකින් ගත්තොත් මෙහෙම මම පොඩි උදාහරණයක් ගන්නම්. මෙන්න මේ රේඛාවේ දිග අතර අනුපාතය 1ට 2යි කියලා මම දෙනවා. ABC ඔය රේඛාව මෙයාට මෙයා Aට ABට AB 32 BC AB අනු BC ABට BC 1ට 2යි කියලා මම දෙනවා. හරිද? එතකොට මේකේ දිග අපිට ගන්න දැන් මම ඕකේ දිග දුන්නොත් මෙතන ඉඳන් මෙතෙන්ටම සෙන්ටිමීටර 9යි කියලා මේ දිගයි හොයන්නයි කියලා දෙනවා ඔයගොල්ලෝ. ඒක ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ 1 කියන එක්කෙනා x කියලා අරගෙන 2 කියන එක්කෙනා 2x කියලා අරගෙන x ධන 2x සමානයි 9යි කියලා ලියලා x ධන 2x කියන්නේ 3යි x සමානයි 9යි x සමානයි 3යි කියලා අරගන්නවා. නේ? ඊට පස්සේ x 3 නම් මෙයා 3යි නම් 2x 6යි. හරිනේ 6යි 3යි 9යි. ඒ කියන්නේ අර අනුපාතයක් කොහොම දුන්නම ඒකට අපි x කියලා අගයක් දාලා ඒ අනුපාතය යම් අගයක් ලෙස යම් විශාලත්වයක් ලෙස හදා ගන්නවනේ. තේරුණාද? මම මේ කිව්ව බයිලේ තේරුණාද දන්නේ? ඔව් සර්. තේරුණා. හරි මම ආයි කියන්න. ඔන්න ඍජු කෝණාශ්‍රයක් කියලා හිතන්නකො. මේ වගේ ගණන් අපි මේ දවස්වල හැදුවා. ඍජු කෝණාශ්‍රයක දිග හා පළල අතර අනුපාතය දිග පළල අතර අනුපාතය මම දෙනවා 3ට 1යි කියලා. හරි. එතකොට ඒකෙන් කියවෙන්නේ දිග 3යි x උනොත් පළල x කියන එකනේ. නේද? ආන්න ඒක තමයි පුතේ අපි මෙතන ගන්නේ. මේ 2ට 3ට 4ට 2ට 1 අනුපාතය ලියා ගන්නවා 2 කියන එක නා 2x මම මෙතෙන්ට දාගන්නවා. 3 කියන එක නා 3x මෙතෙන්ට දාගන්නවා. කැමති තැනක්. හරි. මෙතෙන්ට දාගත්තා නම් මෙතෙන්ට. ඒක පිළිවෙලකට දාගෙන යන්න. 4 කියන එක නා 4x. 2 කියන එක නා 2x. 1 කියන එක නා 1x කියන්නේ x. ඕන දාගෙන ගියා. එහෙනම් අනුපාතයක් කොහොම තියෙද පුතේ අපි ඒවා x එක්ක ලියනවා මේ විදිහට. ලියන ටක් ගාලා රූපය ඇඳලා රූපෙට දාගන්න දඩබඩ ගාලා දඩබඩ ගාලා දාගන්න 2x 3x 4x 2x x. හරි සර්. හරි. දැන් අපිට ලියන්න පුළුවන් මරු. දැන් නම් ලියන්න පුළුවන්. මෙන්න 2x ධන 3x ධන 4x ධන 2x ධන x සමානයි කීයද? මේ බාහිර කෝණ පහේම එකතුව කීයද? 360. 360යි. හේතුව
පංචාශ්‍රයේ බාහිර කෝණ පංචාශ්‍රය. එහෙම නැත්නම් ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල අයික්‍ය අංශක 360යි. ඕනෑම බහුවස්ත්‍රයක. ඕනම එකක. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල අයික්‍ය අංශක 360යි. හරි. දැන් ඉස්සෙල්ලා වගේද? දැන් ඉස්සෙල්ලා ගාන වගේම. හදන්න. x ට කීයද බලන්න එන්නේ? පහයි 9යි 10යි 12යි 12x සමානයි 360යි 12න් බෙදුනම x සමානයි 360 බෙදීම 12යි 12 3 36යි x සමානයි 30යි x 30ක් ආපු ළමයි තුස very good නියමයි දැන් පුතේ මේකින් එක හොයාගෙන යන්න ඔන්න x හරිනේ දැන් මම 2x ගන්නවා 2x කියන්නේ දෙවරක් 30 එහෙනම් නැත්නම් 30ව දෙකක් දෙවරක් 30 60යි 3x කියන්නේ 3 වරක් 30 30ව 3ක් 90යි 4x කියන්නේ 4 වරක් 30 4 3 12 120යි 2x ගත්තනේ අයියෝ ඕනේ ආය කමන්නේ නැහැ ලියලා දාමු 2x කියන්නේ දෙවරක් 30 ඒත් අංශක 60ම තමයි දැන් ලියන පුතේ බාහිර කෝණ ටික බාහිර කෝණ ටික සමානයි ආන්න ඔය ටික ලියාගෙන යන්න x නේ 30යි 30 2x 60යි 3x 90යි 4x 120යි 2x i 60යි 2x i 60යි ඔන්න බාහිර කෝණ ටික හරි ඔන්න බාහිර කෝණ ටික හොයාගත්තා අභ්‍යන්තර කෝණ ටික ඕන දාගන්න අක්ෂර කිහිපයක් මම දාගන්නම් a b c d e a b c d e හොයාගෙන එන්න දැන් දඩබඩ ගාලා a සමානයි 180 ඍණ x 30යි 30 කීයක් දෙන්නේ 150යි 150යි ඔව් හරි b 180 ඍණ 60 30ව දෙකක් නේ 60යි 120යි c 180 ඍණ 3x කියන්නේ 120යි sorry 90යි 90යි එහෙනම් c 90යි d 180 ඍණ 4x 120යි එහෙනම් අංශක 60යි a b c d e 180 ඍණ 2x කියන්නේ 60යි අංශක 120යි හරි දැන් ලියන්න අභ්‍යන්තර කෝණ කියලා අභ්‍යන්තර කෝණ ටික අභ්‍යන්තර කෝණ සමානයි 150 120 90 60 120 ඔන්න අභ්‍යන්තර කෝණ ටික ඔබලන් වැඩි ඉවර ළමයි රේස් හෑන්ඩ් දාන්න වැඩි ඉවර ළමයි
11 දෙනයි. 11 දෙනයි 12 දෙනයි 16යි. පන්ති 36ක් ඉන්නවා. 17 දෙනයි. 19 දෙනයි. හරි ඔය වගේම තව ගානක් දෙන්නම් ඉක්මනට වැඩේ කරමු. දඩබඩ ගාලා කරන්න. ෂඩශ්‍රයක බාහිර කෝණ අනුපාතය පහළ තියෙනවා 2 අණු 4 අණු 5 අණු 1 අණු 6 2 2 4 5 1 6 2ට 2ට 4ට 5ට 1ට 6යි. සර් අපහු කියන්නකෝ. ෂඩශ්‍රයක බාහිර කෝණ 2ට 2ට 4ට 5ට 1ට 6 ෂඩශ්‍රයක බාහිර කෝණ 2ට 2ට 4ට 5ට 1ට 6 අනුපාතයට පිහිටයි. අනුපාතයට පිහිටයි. එක් බාහිර කෝණයේ අගය හා බාහිර කෝණයේ අගය හා අභ්‍යන්තර කෝණවල අගය සොයන්න. අර ප්‍රශ්නේම තමයි. එක් බාහිර කෝණයේ අගය හා අභ්‍යන්තර කෝණවල අගයන් සොයන්න. එක් බාහිර කෝණයේ අගය හා අභ්‍යන්තර කෝණවල අගයන් සොයන්න. එක් බාහිර කෝණයේ අගය හා අභ්‍යන්තර කෝණවල අගයන් සොයන්න. එක් බාහිර කෝණයේ අගය හා අභ්‍යන්තර කෝණවල අගයන් සොයන්න. රූපයක් අඳින්න දඩස් ගාලා ෂඩශ්‍රයක් අඳින්න බාහිර කෝණ ටික දික් කරලා එකම පැත්තට. එකම පැත්තට දික් කරගෙන ෂඩශ්‍රයක් ඇඳලා තනියම කරන්න මම මේ ගාන එච්චර හදන්නේ නැහැ. අවශ්‍ය වුණොත් විතරයි හදන්නේ. මොකද මේ වගේමනේ. ෂඩශ්‍රයක් ඇඳලා බාහිර කෝණ ටික දික් කරා. අර විදිහට අනුපාත වලට අගයන් ටික දාගෙන ගියා. බාහිර කෝණ ටික ගත්තා. එයා ලිව්වා. ඊට පස්සේ අක්ෂර ටිකක් දාගත්තා. අභ්‍යන්තර කෝණ ටික ගත්තා. එයා ලිව්වා. එච්චරයි. වැඩි ඉවර ළමයට රේස් හෑන්ඩ් දාන්න පුළුවන්. මේක තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නව නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් හරි දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා හරි කියන්න. මේක තාම තේරෙන්නේ නැති ළමෙක් ඉන්නව නම් මේ කිව්ව මගුල කරගන්න තේරෙන්නේ නැත්නම් එක්ක පුතේ මට මැසේජ් එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් රේස් හෑන්ඩ් පාරක් දාන්න ඕනේ. එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න ඕනේ. නැත්නම් ඉතින් ඔය කටපල්ලේ තියන් විදියට ඕක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් කියන්න ඕනේ. මේ ඕගොල්ලන්ට සුබ ආරංචියක් තියෙනවා. විභාගේ කල් යන්නේ නැහැ. හරි? විභාගේ කල් යන්නේ නැහැ. ඒ කියන්නේ සෞන්දර්ය තියෙනවා. සුබයි. මට තේරෙන්නේ නැහැ සර්. ඒ ඉන්නේ. මටත් තේරෙන්නේ නැහැ. දැන් අදින්න ඕනේ මොකද්ද සඩස්රයක්. සඩස්රයක් නේ පුතේ කියලා තියෙන්නේ. සඩස්රයක් නම් පාද කියලා 6ක් තියෙනවා. සඩස්රයක් නම් පාද 6යි. පාද 6 දික් කරලා අඳින්න. ඔන්න පාද 6 දික් කරගෙන අඳිනවා. ඔන්න මෙහිට මේ මෙහිම ඉන්න මෙහිම ඔන්න ඔහම ඉන්න මෙහිම හරි ඔන්න සඩස්රේ හරිනේ පාද 6යි 1 2 3 4 5 6යි පාද 6 මේ පාද දික් කරලා ඇඳ එකම පැත්තට මේකේ පුතේ අනුපාත ටික දීලානේ මේ සඩස්රේ බාහිර කෝණ
මේ දෙකට මෙන්න මේ අනුපාතයට තියෙන්නේ. දෙකට 4ට 5ට 1ට 6. මේ අනුපාතයට තමයි මේ බාහිර කෝණ ටික තියෙන්නේ. දැන් මම කියලා දුන්න කරන්න ඕන දේ. දෙක නම් මොකක් කියලා දාගන්න ඕනි? 2x. දෙක නම් 2x. x ට කැමති නැත්නම් y දාගන්න. ඌටත් කැමති නැත්නම් a කියලා දාගන්න. මොකක් හරි එකක් දාගන්න. හරි. මොකක් හරි එකක් දාගන්න. ඔන්න. 2x 4 නම් 4x. 5 නම් 5x. 1 නම් 1x කියන්නේ x. 6 නම් 6x. දාගෙන ගියා. දැන් ওই ටික එකතු කරගෙන එනවා. 2x ධන 2x ධන 2x ධන 2x ධන 4x ධන 5x ධන x ධන 6x. සමාන අංශ කීයද? 360යි. අංශක 360යි. හේතුව ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල ඓක්‍ය අංශක 360යි. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ ටික එකතු කරොත් අංශක 360යි. හරි. එකතුව 8යි 14යි 15යි 20යි. 20x සමානයි 360යි. එහෙනම් x සමානයි ඔව් 360 බෙදීම 20 බිංදුවයි කැපුණා 36 දෙකෙන් බෙදුනා 18යි. x සමානයි 18යි. හරි. දැන් ඉතින් එකකින් එක ලියන්න. එහෙනම් 2x මෙච්චරයි. 2x කියන්නේ දෙවරක් 18. ආයි 2x එකක් තියෙනවා. ලියන්න දාන්න. 18 දෙකක් 36යි. ආයි 36යි එන්නේ. ඊළඟට 4x 4 වරක් 18 8 වරක් 4 32යි 4යි 5 7යි 72යි 5x 5 වරක් 18 8 වරක් 5 40 බිංදුව 4ක් විතරයි 5යි 9යි 90යි ඊළඟට x කියන්නේ අරකමනේ 18යි 1 වරක් 18මනේ 6x 6 වරක් 18 108යි. 6රකට 48යි 6රක 6යි 6යි 4යි 10යි 108යි. හරි ඔන්න ඔක්කොම හොයාගත්තා. දැන් ලියන්න බාහිර කෝණ. බාහිර කෝණ ටික 36 36 36 72 90 18 108. හරි. දැන් අක්ෂර දාගන්න මේවට A B C D E F. අක්ෂර ටික දාගෙන අභ්‍යන්තර කෝණ ටික හොයාගෙන යන්න. තාමත් තේරුම් නැති කවුරු හරි ඉන්නවද? දැන් නම් ඉතින් මේක මොන්ටිසෝරි ළමයිටත් තේරෙන්න ඕනේ. හරි අභ්‍යන්තර කෝණ ටික හොයාගෙන යන්න. A කියන්නේ 180 ඍණ 2x නේ. 2x අපි හොයාගත්ත 36යි. ටට්ටක් ගාලා කියාගෙන යන්න. A ට කීය දෙන්න පුතේ? 162යි. 162යි නෑ. 144යි. 144යි. 172. හරිනේ. හරි ඔන්න A ට 144යි B ට කීයද ආවේ? මම ටට්ටක් ගාලා ලියාගෙන යන්නම්. 108යි. A ට 108. B ඔයාලා AB දාපු තැන් මාරු කරලා දන්න. ඔව් සර්. ඔව්නේ.
දැන් මම ඒ දැන් මේ මෙතෙන්ට මම පිළිවෙලට කරේ. ඕගොල්ලෝ තමයි අපිළිවෙලට ගිහිල්ලා. මම කොහොමද පිළිවෙලට කරලා තියෙන්නේ? තමයි සර් ආ? අනුපාතය දුන්නේ කොහොමද කියන්නකෝ? අනුපාතය දුන්නේ දෙකට කොහොමද? ඒ කියන්නේ දෙකනේ මුලින් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා මුලින් නම් මම එතනට ඒ දාගන්න. හරිද? ඔන්න මම පිළිවෙලට දාගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ කොහේ හරි අපිළිවෙලකට ගිහිල්ලා. කමන්නේ ඒක ඉතර ගැටලුවක් නැහැ. එහෙම අපිළිවෙල වුණා කියලා. හරි. බීටත් එන්නේ 144ම තමයි. මේකම තමයි එන්නේ. 18 2x වනේ. c ට කීයද ආවේ? 180න් 4x 72ක් අඩු වෙනවා. 8යි. d ට 180න් 5x 90ක් අඩු වෙනවා 90යි. ඊට ඒක නම් ඉතින් ලේසි. 180න් x එක 18යි. 162යි. f ට 180න් 6x කියන්නේ 108ක් අඩු වෙනවා. 72යි 72යි. හරි. ඔන්න අභ්‍යන්තර කොණ ටික. ලියාගෙන යන්න. 144 144 108 90 162 72 ඔන්න අභ්‍යන්තර කොණ ටික. ලියන්න පුතේ ඊළඟ ගාන බාහිර කෝණ එකිනෙකට සමාන වන බාහිර කෝණ එකිනෙකට සමාන වන බාහිර කෝණ එකිනෙකට සමාන වන බහුවශ්‍රයක එක් බාහිර කෝණයක් අංශක 20ක් වේ. අංශක 20ක් වේ. එම බහුවශ්‍රයේ පාද ගණන සොයන්න. එම බහුවශ්‍රයේ පාද ගණන සොයන්න. බහුවශ්‍රයේ පාද ගණන සොයන්න. හරි. ඔන්න පුතේ බලන්න මේ කියන කතාව මොකද්ද කියලා. ගාන කියවන්නකෝ. මොකද්ද මේ කියලා තියෙන්නේ? ගානේ කියනවා බාහිර කෝණ එකිනෙකට සමාන වන බහුවශ්‍රයක එක් බාහිර කෝණයක් අංශක 20යිලු. එම බහුවශ්‍රයේ පාද ගණන. හරි. ඕන පොඩ්ඩක් අහගන්නකො පුතේ. දැන් ඔන්න මම බහුවශ්‍රයක් අඳින්නම් ත්‍රිකෝණයක් මුලින්ම. හරි. මේක මේ මුලින්ම කියලා දෙන්න ඕන නිසා මම ඔන්න ත්‍රිකෝණයක් අඳිනවා. මේකේ පාද ටිකක් දික් කරගන්නවා එකම පැත්තට. ඒක පහසුයි. මේ ත්‍රිකෝණයේ බාහිර කෝණ කීයක් තියෙද? 3ක් තියෙනවා. 3ක් තියෙනවා. ඔය තුන මම සමානයි කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඔය බාහිර කෝණ තුන එකිනෙක සමානයි. මෙයත් x නම් මෙයත් x නම්
මෙයත් x වෙනවා. එතකොට මේ තුනේ එකතුවම ගත්තොත් x ධන x අංශක කීයද? 360යි. අංශක 360යි. හේතුව ඕනෑම බහුවස්වක බාහිර කෝණ ලයික්‍ය අංශක 360යි නේ. නම් බාහිර කෝණ ටික එකතු කරා 360යි. 3x 360යි. x සමානයි 363න් බෙදුනම කීයද? x සමානයි 120යි. x සමානයි 120යි. හරිද? මම කියනවා පුතේ බාහිර කෝණයක් 120ක් වෙන ඒ වගේම ඔය බාහිර කෝණ සියල්ලම සමාන වෙනවා. සියල්ලම සමාන වෙන බහුවස්සයක පාද ගාන කීයද කියලා මම ඔයාලගෙන් අහනවා. මොකද ඔයගොල්ලෝ කරන්නේ? මේ බාහිර කෝණ ඔක්කොගේම අයික්ක කීයද? 360යි නේ. එතකොට 360 මේ බාහිර කෝණ එකිනෙක සමාන වෙනවා නම් ආයි කියන්නකෝ කියන පුතේ ප්‍රශ්නේද? හරි. ආයි ප්‍රශ්නේ කියන්නම් මේ ප්‍රශ්නේ කියන්නලු ආයිමත්. මෙන්න බාහිර කෝණ එකිනෙකට සමාන වන බහුවස්සයක එක් බාහිර කෝණයක් අංශක 20ක් වේ. එම බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න. හරිද? මේ බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න. දැන් මම ඕගොල්ලන්ට ගාන දෙන්නේ මෙහෙමයි. බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ල එකිනෙක සමාන වේ. ඉන් එක් බාහිර කෝණයක අගය අංශක 120ක් නම් එහි පාද ගණන සොයන්න. කීයද පාද ගණන? මොන පේන පාද ගණන කීයක් කියද? බාහිර කෝණයක් 120ක් වෙනවා නම් බාහිර කෝණ තුනම සමාන නම් පාද ගණන 3යි. ඔය තුන ගන්න ක්‍රමයක් කියන්න බලන්න. පාද ගණන හොයාගන්න ක්‍රමයක්. 360 120න් බෙදෙන 120න් බෙදෙනවා. 360 බෙදෙනවා 120. කීයක් දෙන්නේ? 3යි. එක්කනේ. එහෙනම් පුතේ ඔය බාහිර කෝණ ඔක්කොම සමාන වුණොත් බාහිර කෝණ ඔක්කොම සමාන වෙන්න ඕන හොඳේ. සමාන නැත්තම් බෑ. බාහිර කෝණ ඔක්කොම ටික සමාන වුණොත් අංශක 360 බෙදනවා. අගෙන්ද බාහිර කෝණයක අගෙන් බෙදපු ගමන් එනවා පාද ගන්න. දැක්කනේ? දැන් හරි වැඩේ මීටර වුණා. හරි. එහෙනම් දැන් පාද ගණන ගන්නටක් ගාලා ඔය ගානට අනුව පාද ගණන කීයක් වෙන්න ඕනිද? අංශක 360 බෙදන්න ඕනි. බාහිර කෝණයක් ඔකේ මම කීයක් කියලා දුන්නේ? 20යි. 20ෙන් බෙදන්න. 360 20ෙන් බෙදුනම 18යි. 18යි. පාද ගණන 18යි. දැක්කනේ? හරි. දාන්න ඊළඟ ප්‍රශ්නේ. ඔන්න පාද ගණන 18යි. ඊළඟ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේමයි. නෑ ඔය ප්‍රශ්නේම වෙනස් කරා. හරි කමන්නේ ඔය ප්‍රශ්නේම දාමු. ඔය ප්‍රශ්නේම ලියා ගන්න පුතේ මම අතන දුන්න අංශක 20 නේ. අංශක 24ක් දාලා ලියා ගන්න. අංශක 20 අංශක 24ක් දාලා ඊළඟ ප්‍රශ්නය ලෙස ලියා ගන්න. අංශක 20 අංශක 24ක් දාලා ඊළඟ ප්‍රශ්නෙට ලියා ගන්න ටක් ගාලා ගන්න පාද ගන්න කීයද කියලා. පාද ගන්න ටක් ගාලා ගන්න. තුන්සිය 60 බෙදීම 24. හරි හොයලා දාන්න ටක් ගාලා.
360 24න් බෙදුනම 15යි. very good. හරි ලියන්න පුතේ ඊළඟ ප්‍රශ්නය. වේගය වැඩිද? අනේ බං කතා කරපම් බං. වේගය නෑ වැඩි? සර්. නෑනේ. නෑ සර්. හරි. ලියන්න පුතේ ඊළඟ ප්‍රශ්නය නා. ෂඩශ්‍රයක බාහිර කෝණ එකිනෙක සමාන වේ. ෂඩශ්‍රයක බාහිර කෝණ එකිනෙක සමාන වේ. ප්‍රශ්නේ ආයි කිය. ෂඩශ්‍රයක බාහිර කෝණ එකිනෙක සමාන වේ. ෂඩශ්‍රයක බාහිර කෝණ එකිනෙක සමාන වේ. ෂඩශ්‍රයක බාහිර කෝණ එකිනෙක සමාන වේ. එකිනෙක සමාන වේ. ඉන් එක් කෝණයක අගය සොයන්න. 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 ෂඩශ්‍රයක බාහිර කෝණ ටික සමානයි. ඉන් එක් කෝණයක අගය අහනවා. හරි මම ඔකට සරල උදාහරණයක් දෙන්න. හරි ලේසි. පොඩ්ඩක් අහගන්නකො පුතේ. ඔන්න ත්‍රිකෝණයක් ගත්තා. අර ත්‍රිකෝණයම ගත්තා අර විදිහට. හරි. මේ බාහිර කෝණ ටික සමානයි. මම අහන මේක කෝණයක අගය කීයද කියලා. ඔයගොල්ලෝ හොයාගත්තා. මේක කෝණයක්. ඔව්. හරි. එතකොට 3යි x සමානයි 360යි කියලා ලියලා x සමානයි 360 බෙදීම 3නේ. ඒ කියන්නේ මේ එන්නේ බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය ගන්න ක්‍රමයක් කියලා මට දැන් කියන්න. මේ ආවේ බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය සමානයි අංශක 360 බෙදනම 3 කියන්නේ මොකද්ද? කෝණ ගණන එහෙම නැත්නම් පාද ගණන. අපාද ගණන. 50 මං දුන්නේ ෂඩශ්‍රයක් නේ. ඔව්. එහෙනම් කීයද බෙදන්න ඕනි? 6යි. 366න් බෙදන්න 36ට 6 ඒවා 6යි. 6 වරක් 36යිනේ. 6යි බිඳුවට 6 බිඳුවයි. අංශක 60යි. ඕන්න පුතේ ෂඩශ්‍රයක බාහිර කෝණයක අගය. දැක්කනේ? ටක් ගාලා හදාගන්නකෝ. මෙයා විතරයි. මෙයා නෑ. මේ ටික නෑ. හරි. මෙන්න මේ ගැන තමයි දැන් අපි වැඩිපුර කතා කරන්න යන්නේ. මේ ගානේදී මම දුන්නා මෙතන ගණන් දෙකේදී බාහිර කෝණ ටික සමානයි පාද ගාන හොයන්න. මේකේ ඔක්කොම ඒත් ඒකමයි. සියලු බාහිර කෝණ සමානයි බාහිර කෝණයක අගය සොයන්න. දැන් මෙතන දුන්නේ පුතේ බාහිර කෝණ පමණයි සමාන කියලා. දැන් මම දෙනවා බාහිර කෝණ සමාන සියලු පාද සමාන බහුවස්ත්‍ර. ඒවට කියනවා සවිදි බහුවස්ත්‍ර. හරිද? එහෙනම් සවිදි බහුවස්ත්‍රයකත් පුතේ මෙන්න මේ විදියටම තමයි ගණන් හදන්න තියෙන්නේ. මේ හදපු දෙක මේ හදපු ගණන් තුනේ විදියටම තමයි සවිදි බහුවස්ත්‍ර ගණනුත් හදන්නේ. සවිදි බහුවස්ත්‍ර ගණන්. හරිද? දාන්න උපමාතෘකාවක් සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර.
සවිදි බහුවස්ත්‍රය. හරි. සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද? සියලු පාද සමාන. සියලු කෝණ සමාන. සමාන බහුවස්ත්‍රයකට කියන මොන බහුවස්ත්‍රයක්? සවිදි බහුවස්ත්‍රය. සග්ගාල තවත් දාලා ලියන්න. සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද කියලා? සියලු පාද සමාන, සියලු කෝණ සමාන, සියලු පාද සමාන, සියලු කෝණ සමාන බහුවස්ත්‍රය. සියලු පාද සමාන, සියලු කෝණ සමාන බහුවස්ත්‍රය සවිදි බහුවස්ත්‍රයක් ලෙස හැඳින්වේ. සියලු පාද සමාන, සියලු කෝණ සමාන බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ. සියලු පාද සමාන, සියලු කෝණ සමාන බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ. හරි. සියලු පාද සමාන, සියලු කෝණ සමාන බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍ර ලෙස හැඳින්වේ. පුතේ සවිදි බහුවස්ත්‍රයකත් ආන් අර ඉස්සෙල්ල කිව්ව කතාවම. මොකද කතාව? ඔන්න මං ත්‍රිකෝණයක් අඳින්නම්. මේක සවිදි ත්‍රිකෝණය, සම්පාද ත්‍රිකෝණය. සවිදි බහුවස්ත්‍රයක සියලු පාදත් සමානයි, සියලු කෝණත් සමානයිනේ. කියන්නේ බාහිර කෝණත් එකිනෙක සමාන වෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර කෝණ වෙන වෙනම එකිනෙක සමාන වෙනවා. මේ ඔක්කොම එකට සමාන වෙන්නේ නැහැ. මේවා එහෙම වෙන්නේ නැහැ. මේ තුන් දෙනා එකට සමානයි. මේ තුන් දෙනා එකට සමානයි. කියන්නේ මේ තුන් දෙනා එකක්, මේ තුන් දෙනා තව එකක්. තව වගේ. මට ඕන දැන් මේ සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය හොයාගන්න. සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය සොයා ගන්න අවශ්‍යයි මට. ක්‍රමයක් දෙන්නකෝ. මේ සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය සොයා ගන්න. මේ දැන් ඉස්සෙල්ලා කියලා දුන්න ගණන් ඉස්සෙල්ලා ගණන් තුනක් දීලා. මේ බාහිර කෝණයක අගය සොයා ගන්න ක්‍රමය. අංශක 360 බෙදීම පාද ගණන. 360 බෙදනවා පාද ගණන. පාද ගණන. very good. පාද ගණනෙන් බෙදනවා. ඔන්න එකක්. මට ඕන සවිදි බහුවස්ත්‍රයක පාද ගණන සොයන්න. පාද ගණන හොයා ගන්න ඕන මේ වෙලාවේදී. ඒ කියන්නේ මම බාහිර කෝණයක් දෙනවා කිහිම. ඒතර පාද ගණන හොයන්න ඕනි. ඒත් මොකද කරන්නේ? 360 බෙදීම අංශක 360 බෙදනවා බාහිර කෝණයක. බාහිර කෝණයක අගයෙන්. බෙදනවා බාහිර කෝණයක අගයෙන්. තේරුණාද? මේ දෙක ලියලා කොටු කරගන්න. සවිදි බහුවස්ත්‍ර යටතේ තරුව දාලා ලිව්වනේ සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකද්ද කියලා. මේ සූත්‍ර දෙක ලියාගත්තා, කොටු කරගත්තා. අර ඉස්සෙල්ලා අපි ගණන් තුනක් හැදුවේ. ඔය සූත්‍ර දෙකෙන් හැදුවේ. තුන්සිය 60 එක්ක පාද ගණනෙන් බෙදනවා. එහෙම නැත්නම් 360 බාහිර කෝණයක අගයෙන් බෙදනවා. ලියලා 2 කරගන්න. තව එකක් තියෙනවා පුතේ. ඒකත් අපි මෙහෙම ලියාගමු. ඒක සවිදි වෙන්නම ඕනේ නැහැ. ඕනෑම බහුවස්ත්‍රයකට නම් ඒක ගැලපෙනවා. ඒක හැබැයි දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. අර 180ක් වෙන්නේ බාහිර කෝණයකයි අභ්‍යන්තර කෝණයකයි අගය ගත්තොත් ඒ දෙන එකතු කරත් කීයක් වෙනවද? හරිද? දැන් ඔන්න මෙහෙම තියෙනනේ බහුවස්ත්‍ර. ඔන්නම හිතන්නකෝ. මේකේ මේ තියෙන බාහිර කෝණයනේ. මේ තියෙන මොන කෝණයද? අභ්‍යන්තර. අභ්‍යන්තර කෝණය.
බාහිර කෝණේ අභ්‍යන්තර කෝණේ ඒ දෙන්න එකතු කරත් අංශ කීයක් වෙනවද? අංශක 180යි. ඒක ආයි අලුතෙන් ලියන්න ඕනේ නෑනේ දන්නවනේ. සරල රේඛාවක් මත තියෙන්නේ. තේරෙනවද? හරි. මේ දෙක ලියාගත්ත කොටු කරා ඒ ඇති. ලියන පුතේ ප්‍රශ්නාංක 1 කියලා දාන්න. ප්‍රශ්නාංක 1. පහත සවිදි බහුවස්ත්‍රවල ප්‍රශ්නාංක 1 දාන දැන් ගණන් හදන්න තියෙන සවිදි බහුවස්ත්‍ර යටතේ. පහත සවිදි බහුවස්ත්‍රවල බාහිර කෝණයක අගය හා පහත සවිදි බහුවස්ත්‍රවල බාහිර කෝණයක අගය හා අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. පහත සවිදි බහුවස්ත්‍රවල බාහිර කෝණයක අගය හා අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. පහත සවිදි බහුවස්ත්‍රවල බාහිර කෝණයක අගය හා අභ්‍යන්තර කෝණයක අගය සොයන්න. හරි. ඒ යටතේ රෝම ඉලක්කම් 1 ඒ යටතේ රෝම ඉලක්කම් 1 සවිදි ත්‍රිකෝණය සවිදි ත්‍රිකෝණය වරහන් ඇතුලේ සමපාද ත්‍රිකෝණය සවිදි ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය වරහන් ඇතුලේ. හරි මම මේක කියලා දෙනවා පුතේ. පහත සවිදි බහුවස්ත්‍රවල බාහිර කෝණයක අගය හා අභ්‍යන්තර කෝණයක අගය අහන්න. ඔන්න සවිදි ත්‍රිකෝණය කියන්නේ සම්පාද ත්‍රිකෝණයනේ. මම සම්පාද ත්‍රිකෝණයක් අඳිනවා. බාහිර කෝණක් දික් කරලා. හරිද? මේක ඇඳ ඇඳ ඉන්න ඕනේ නැහැ. නිකම්ම ගන්න පුළුවන්. මම මේ පළවෙනි ගාන නිසා ඔයගොල්ලන්ට ඇඳලා මේක පෙන්නනවා කරන විදිය. මට හොයන්න ඕනි බාහිර කෝණයක අගය. මට හොයා ගන්න ඕන පුතේ බාහිර කෝණයක අගය. මේ බාහිර කෝණයක අගය හොයා ගන්න ක්‍රමයක් කියන්නේ මේ තුන් දෙනාගම එකතු අංශක 360යි නේ. එහෙනම් 360 බෙදනවා පාද කීයක් තියෙද? එහෙම නැත්නම් කෝණ කීයක් තියෙද? බාහිර කෝණ 3යි පාද 3යි. මා කීයද බෙදන්න ඕනි? 3. ඒ කියන්නේ මොන සූත්‍රයෙන් දැම්මේ? සවිදි බහුවස්ත්‍රයක බාහිර සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය. මොන්න. සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය හොයන සූත්‍රේ 360 බෙදීම පාද ගණන. හරිද? ඕනනම් ලියන්න මෙතන සවිදි ත්‍රිකෝණය එහෙම නැත්නම් සම්පාද ත්‍රිකෝණේ බාහිර කෝණයක අගය කියලා. එහෙමත් ලියමු. සමපාද ත්‍රිකෝණයේ බාහිර කෝණයක අගය සමානයි අංශක 360 බෙදනවා සම්පාද ත්‍රිකෝණේ පාද 3යි 3ෙන් බෙදුවා. 360 3ෙන් බෙදන්න 120යි. අංශක 120යි. දැන් මට ඕන සම්පාද ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයක අගය. සමපාද ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්න ඕනි. ක්‍රමයක් කියන්න මට මේ අභ්‍යන්තර කෝණයක අගය හොයාගන්න. රේඛාවක් පිට කෝණ වල එකතු මෙහෙම කරන්න පුළුවන් නේ පුතේ. අපි දන්නවා මේ දෙන්නගේ එකතුව කීයක් වෙනවද? අංශක 180යි. අංශක 180ක් වෙනවා. එහෙනම් අංශක 180ෙන් කීයක් අඩු කරා නම් හරිද? 120ක් අඩු කරාම හරියි. 120ක් අඩු කරා නම් හරියි. අංශ කීයද? 70. වැඩේ තේරුණා මම රේසෙන් දාන්න. වැඩේ තේරුණා. වැඩේ හරි. තේරුණා මම තුසන්. හරි ඔන්න රූප නම් අඳින්න ඕනෙත් නෑ එන්දර කමක් නෑ අඳිනව නම් අඳින්න ගොඩක් තියෙනවා අඳින්න අඳිනව නම් නැත්තම් ටක් ගාලා ගන්න සම්පාද ත්‍රිකෝණේ බාහිර කෝණයක අගය මෙච්චරයි සම්පාද ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණයක අගය මෙච්චරයි දඩබඩ ගාලා හදන්න රෝම ඉලක්කම් 1 ඉවර අයට රෝම ඉලක්කම් 2 සවිදි චතුරස්‍රය සවිදි චතුරස්‍රය කියන්නේ සම චතුරස්‍රය සවිදි චතුරස්‍රය සම චතුරස්‍රය හොයන්න බාහිර කෝණයකයි අභ්‍යන්තර කෝණයකයි අගය දඩබඩ ගාලා හොයාගෙන යන්න තියෙනවා මෙතන අභ්‍යන්තර
සම්පාත ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයක් අගය. මේ 60 කියන එක නා ඊළඟ පේලිය දැම්මත් කමක් නැහැ. මට ඔය ඉඩමදි නිසා තමයි මම ඉස්සරහින් දැම්මේ. හරි ගණන් ටික හදන්න මම දාන්නම්. ගණන් 6ක් දාලා තියෙන්නේ. දඩ බඩ ගාලා වේගෙන් හදාගෙන යනවා. කතා නෑ වැඩ විතරයි. වෙන වෙන කතා බෑ. ගෙදර අයත් එක්ක මේ වෙන වෙන කතා ඒව බෑ හොඳේ. හරි පළවෙනි සූත්‍රය දාන්න තියෙන්නේ. සාවිධි චතුරස්‍රය කියන සමචතුරස්‍රය. ඔය ලක්ෂණ දෙක මම පටන් ගන්නවා. සමචතුරස්‍රයක බාහිර කෝණයක අගය සමානයි අංශක 360. සමචතුරස්‍රය පාද 4යින් 4ෙන් බෙදුවා අංශක 90යි. ඊළඟට සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණයක අගය සමානයි අංශක 180 ඍණ 90. අංශක 90යි. මේවා අපි දන්නවා. ඉතින් දන්න දේ තමයි හොයන්නේ. මේවා දන්නේ නැත්තේ නැහෙනේ. දන්නවා සමචතුරස්‍රය අභ්‍යන්තර කෝණයක් 90යි බාහිර කෝණයක් 90යි. දන්න. දැන් ඒක තමයි හොයන්නේ. හරි සාවිධි පංචාශ්‍රයත් හොයන්න ඒක නම් දන්නේ. පංචාශ්‍රය දන්නේ නැහැ. ෂඩාශ්‍රය දන්නේ නැහැ. අෂ්ටාශ්‍රය දන්නේ නැහැ. ඒව දන්නේ නැහැ. සවිධි පංචාශ්‍රයක රෝමි ලක්ෂණ 3. සවිධි පංචාශ්‍රයක බාහිර කෝණයක් අගය. පංචාශ්‍රයක්නේ පාද 5යි. පහෙන් බෙදන්න. සවිධි පංචාශ්‍රයක්නේ පාද 5යි. පහෙන් බෙදන්න. ත්‍රිනෝ බාහිර කෝණයක් අගය. 360 පහෙන් බෙදුනම 72. 36ට 5 7යි 4 5 35යි. එකක් ඉතිරි 10ට 5 2යි.
72යි. හරි. අභ්‍යන්තරය ගන්න පුළුවන් 180න් 72ක් අත් කරලා. 180න් 72ක් අත් කරලා. 108යි. 108යි. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න පොතේ මයික් එක ඔන් කරලා. තාම මේව ගන්න විදිය තේරුම් නැත්තම් මයික් එක ඔන් කරලා හරි මැසේජ් එකක් හරි දාන්න. ඒක මට තාම මේව හොයන විදිය තේරුම් නැහැ. මීටර උන්නේ නැහැ. මීටර උන්නේ නැති ළමයි ඉන්නව නම් කියන්න. සවිදි බහුවස්ස. සවිදි බහුවස්සයක පුතේ පාද සමානයි කෝණ සමානයිනේ. අන්න ඒ ලක්ෂණය නිසා තමයි අපි මෙහෙම ගන්නෙ. හොඳයි. අපිට ඕක සවිදි නැතුව නිකම් බහුවස්සයක් කියලා දුන්නා නම් එහෙම ගන්න බෑ. එහෙම බහුවස්සයක් නිකන් දෙනවා නම් ඒකේ කෝණ සමානයි කියලා කියවෙන්න ඕන. අර ඉස්සෙල්ලා ගාන මතකයිනේ දැන් ඔය සවිදි බහුවස්ස කරන කරින් මම ගණන් තුනක් හැදුවේ. ඒකේ කිව්වා බාහිර කෝණ එකිනෙක සමානයි කියලා. අන්න ඒ නිසා තමයි ඒ විදිහට ගාන හැදුවේ. බාහිර කෝණ සමානයි කියලා කිව්වොත් අපිට සවිදි බහුවස්සයක හදනවා වගේ හදන්න පුළුවන්. සවිදි ෂඩාශ්‍රය ඊළඟට අෂ්ටාශ්‍රය. පුතේ අපි සප්තාශ්‍රය හදන්නේ නැහැ. හේතුව සප්තාශ්‍රයට මේ පූර්ණ සංඛ්‍යාමය අගයක් එන්නේ නැහැ. 367න් බෙදෙන්නේ නැහැ. එහෙනම් දශම ගාණක් එන්නේ. සප්තාශ්‍රය. ඒ නිසා සප්තාශ්‍රය ගන්නේ නැහැ. අෂ්ටාශ්‍රය එනවා, නවාශ්‍රය එනවා, දසාශ්‍රය එනවා. ඊළඟට ද්වාදසාශ්‍රය එනවා. හරි දඩබඩ ගාලා හදාගෙන යන්න. ඊළඟට සවිදි ෂඩාශ්‍රයක්. රෝමිලාකම් 4 සවිදි ෂඩාශ්‍රය. බාහිර කෝණයක අගය සමානයි අංශක 360 ෂඩාශ්‍රයේ පාද 6යි. සවිදි ෂඩාශ්‍රයේ පාද 6යි. අංශක 60යි. 180න් 60ක් අඩු කරනවා අංශක 120යි. ඔබන් මේ වෙද්දි ගණන් 6ම හදලා අවසන් ළමයි රේස් hand දාන්න. ගණන් 6ම ඉවරයි. very good. යමයි. විභාගයේ පුතේ ලකුණු නම් වැඩි වෙන්න ඕනේ. හරිද? ලකුණු වැඩි වෙන්න ඕනමයි. ආයිතින් ලකුණු නම් අඩුවෙන් අරගෙන එන්න එපා. මං එලවන්න. මං තියාගන්න නැහැ ලකුණු අඩු ළඟ. වැඩක් නැහැ. මොකටද? මේ මම මෙච්චර උගන්නලා තොපි ගණන් හදලා මහන්සි වෙලා ගණක් ගෙදරදී වැඩ කරන්නේ නැත්නම් වැඩක් නැහැ. මම විතරයි මහන්සි වෙන්නේ. නිකන් මේ මට ණය ගෙවන්න දෙන්න ඕනේ. ගෙදරදී වැඩ කරලා එන්න. ගෙදරදී හොඳට වැඩ කරන්න, හොඳට මහන්සි වෙන්න. මහන්සි වෙලා හැමෝම ලකුණු 75න් එහා පැත්ත තියෙන්න ඕනි. සියලුම දෙනාගේ ලකුණු 75න් එහා පැත්ත තියෙන්න ඕනි. එහෙම නැත්නම් පුතේ මම ඒ ළමයි ගැන තීරණයක් ගන්නවා. මොකද වැඩක් නැහැ නේ මෙච්චර උගන්නලා මේ ඕගොල්ලෝ මුල උගන්න පොත් බලන්නේ නැත්නම්. හරිද? මොකද මම කොහොම හරි මගේ පන්තියේ ඉන්න ළමයි උපරිමයෙන් ඒ දාන තමයි මගේ ටාගට් එක. හරිද? මගේ ටාගට් එක මගේ ටාගට් තියෙනවනේ. ඔයාලගේ ඕගොල්ලන්ට ටාගට් නැති වුණාට මට ටාගට්. හරිද? මගේ ටාගට් එක 100%ක් ප්‍රතිඵල. මගේ පන්තියේ ළමයිගේ 100%ක් ප්‍රතිඵල මම පෙන්නන්න ඕනි. ඉතින් ඒ වෙනුවෙන් මම කොහොම හරි උඹලට කොහොම හරි මේක උගන්වන්න එපා. කොහොම හරි මම උගන්වනවා. උපරිමයෙන් ගණන් හදවනවා. ඕගොල්ලෝ මහන්සි වෙන්නේ නැත්තම් මහන්සි වෙන්නේ නැති නිකන් ආතල් එකේ මේ වැඩ ටික කරන ළමයි තියාගන්නේ නැහැ. හරිද? මහන්සි වෙලා වැඩ කරන ළමයි ටික තියාගන්න. ඒ නිසා හැමෝගෙම ලකුණු වැඩි වෙන්න ඕන 75න් එහා අඩුනොත් මට වැඩක් නැහැ. හරිද? පුළුවන් තරම් ගණන් හදලා මහන්සි වෙලා එන්න. විභාගේ අමාරුයි. අමාරු කරනවා.
හිතලම අමාරු කරනවා. එහෙම එපා. හරි. හරි මම ඒක ස්ටෑන්ඩඩ් සාමාන්‍ය මට්ටමට හදන්නම්. ගොඩක් අමාරුත් නැතුව සාමාන්‍ය ගානට හදන්න. හරි. බලමු. තාම පේපරේ හදන්න පටන් ගත්තේ නැහැ. දැන් හදන්න ඕන අද රැට හදන්න ඕනි. ඕගොල්ලන්ට එහෙම විශේෂිත ප්‍රශ්න දාන්න එපා නම් කියන සර් මේ පාඩමෙන් දාන්න එපා. හරි. එහෙම නෑ. ඉතින් මට හිතෙන ඒවා දාන්න. කොහොම හරි දැන් මේ වෙද්දි පුතේ අපි සම්භාවිතාව නැතුව මේ පාඩමත් දැන් අද ඉවරයිනේ. හරි. මේ පාඩමත් අද ඉවරයි. ඒතර මේ පාඩෙනුත් එනවා. සම්භාවිතාව ඇරෙන්න මෙතෙක් උගන්වලා තියෙන සියලුම පාඩම් වලින් ප්‍රශ්න 6 දානවා. මේ පරීක්ෂණේ නම 3 වන වාර මධ්‍ය පරීක්ෂණය. අලුතින් ආව ළමයිත් කමක් නැහැ ඉතින් ලියන්න. එතකොට එක්ස්කියුස් එකක් දෙන්නම් අලුත් ළමයි. මගේ පාරණ ළමයිට තමයි 75න් එහා පැත්ත තියෙන්න ඕනේ. අලුතින් සම්බන්ධ වෙච්ච ළමයි 75න් එහා පැත්ත තියෙන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද හේතුව අලුතින් ආවේ. දැන් අලුතින් ආපු ගමන් 75න් එහා පැත්ත ගන්නවා කියන්නේ ඒකේ පුදුම යන්නේ. එහෙම කරන්න බෑනේ. ඒත් මගේ පාරණ ළමයි තමයි 75න් එහා පැත්ත තියෙන්න ඕනේ. හරිද? මේ අලුත් ළමයිත් ලියන්න සර් වැඩි අමාරු කරන්න නම් මෙපා. හොඳේ 150ක් අමාරු කළාම ඇති සර්. 150ක් අමාරු වලට 170ක් වගේ අමාරු. හරි 125ක් අමාරු. 125ක් අමාරු 175ක් ලේසි එහෙම. එන්න වඩා ගන්න. මේ හරි ඒක මම අමාරු කරන තරම මම බලන්නම් කොච්චර අමාරු කරනවද. අමාරු නෑ මෙහෙම අමාරු නෑ ඉතින් හරිද? ඕගොල්ලෝ හොඳට ගණන් හැදුවා නම් ඕගොල්ලෝ හොඳට වැඩ කරනවා නම් කිසිම දෙයක් අමාරු වෙන්නේ නෑ. හරිද? ඒ නිසා හොඳට මහන්සි වෙලා එන්න විභාගෙට. ප්‍රශ්න දෙකක් අමාරු කරන්න සර්. හරි අපි බලමු මොකද්ද කරන්න කියලා. සවිදි අෂ්ටාශ්‍රය. සවිදි අෂ්ටාශ්‍රය පාද 8යිනේ. අෂ්ටාශ්‍රයට කීයක්ද ආවේ? එපාර කවුද බල්ලෙක් දාගත්තේ පන්තියට? කවුද බල්ලෙක් දාගත්තේ පන්තියට? හරි. සවිදි අෂ්ටාශ්‍රයක බාහිර කෝණ එක අගය. අෂ්ටාශ්‍රයේ පාද 8යි. 360 8ෙන් බෙදන්න 45යි. හරි. 36ට 8 ඒවා 4යි 4ක් 8 32යි 40ට 8 ඒවා 5යි 45යි 180න් 45ක් අඩු කරාම අංශක 105යි. හරි. සවිදි ආයතන අෂ්ටාශ්‍රය ඉවරයි. පාද 18ක් ඇති. පාද 18ක් ඇති සවිදි බහුවස්සයට. පාද 18ක් ඇති සවිදි බහුවස්සයට. පාද 18ක් ඇති සවිදි බහු ආශ්‍රයක බාහිර කෝණයක් අගය. පාද 18 නම් 18න් බෙදන්නේ කීයක් දෙන්නේ? 36ට 18 ඒවා 2යි අංශක 20යි. ආය ඔන්න පුතේ පාද 18ක් ඇති සවිදි බහුවස්සයක බාහිර කෝණයක අගය අංශක 20යි. ඒ කියන්නේ සවිදි බහුවස්සයක පාද ගාන වැඩි වෙන්න බාහිර කෝණයක අගය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. බාහිර කෝණයක අගය එන්න අඩු වෙනවා. එතකොට අභ්‍යන්තර කෝණයක අගය පාද ගාන වැඩි වෙන්න පාද ගාන වැඩි වෙන්න බාහිර කෝණයක අගය අඩු වෙනවා. අභ්‍යන්තර කෝණයක අගය වැඩි වෙනවා. අනිත් පැත්ත වෙන්නේ අභ්‍යන්තර කෝණය. අන්න ඕක මතක තියාගන්න. ඔයාලා ගච්ඡ පොතේ ලස්සන ප්‍රශ්නයක් ඇති. ඒකට ඔයාලා හිතලා උත්තර දෙන්න ඕනි. හරිද? මම ඒක කියලා දෙන්නේ නැහැ. ඔක්කොම කියලා දුන්නාට පස්සේ අගයක් නැහැ නේ. ඒ නිසා ඒක හිතලා උත්තර දෙන්න. ඔන්න හිතන්න දෙයක් කියලා දුන්නා. පාද ගාන වැඩි වෙන්න බාහිර කෝණයක අගය මොකද වෙන්නේ?
අඩු වෙනවා. අන්න ඒක මතක තියාගත්තා නම් අර ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් අච්චු පුතේ තියෙන අවසාන ප්‍රශ්නෙට. හරි ඊළඟට ඒකත් ඉවරයිනේ. අපි යන් ඊළඟ ප්‍රශ්න ටිකට. වෙලාව තියෙනවනේ. නැත්නම් එදා වගේ අන්තිමට මේ කොහොම හරි එදා 8 වසරේ ලින්ක් එක දාලත් නැහැ. 11:00මාරයි තව පැය භාගයක් තියෙනවා. හරි දාන පුතේ ඊළඟට ප්‍රධාන ප්‍රශ්නාංක 2 පහත දැක්වෙන්නේ සවිධි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගයයි. පහත දැක්වෙන්නේ සවිධි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගයයි. බාහිර කෝණයක පහත දැක්වෙන්නේ සවිධි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගයයි. එමගින් එහි පාද ගණන සොයා එම බහුවස්ත්‍රය හඳුන්වන විශේෂිත නම ලියන්න. එමගින් එහි පාද ගණන සොයා එම බහුවස්ත්‍රය හඳුන්වන විශේෂිත නම ලියන්න. හරි රෝම ඉලක්කම් 1 අංශක 120 ගාන දැන් කියවන්න මුල ටික. මොකද ඔය ගානෙන් කියන්නේ? ගානෙන් මොකද්ද කියවෙන්නේ? මේ දීලා තියෙන්නේ මොකද්ද? බාහිර කෝණයක මොහක බාහිර කෝණයකද? සවිධි බහුවස්ත්‍රයක. සවිධි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගය දීලා පුතේ. අපෙන් අහන්නේ මොකද්ද? පාද ගණන. බාහිර කෝණයක අගය දීලා පාද ගණන අහනවා. එහෙනම් මොකද කරන්නේ? 360 බෙදනවා බාහිර කෝණයක සවිධි බහුවස්ත්‍රයේ පාද ගණන හොයාගන්න පුළුවන්. ඕන්න. සවිධි බහුවස්ත්‍රයේ පාද ගණන. සවිධි බහුවස්ත්‍රයේ පාද ගණන සමානයි අංශක 360 බෙදීම බාහිර කෝණයක් අංශක 120යි. 120ෙන් බෙදන්න. 360 120 ඒවා එම නිසා මෙම බහුවස්ත්‍රය සමපාද ත්‍රිකෝණ. අන්න හරි. එම නිසා මෙම බහුවස්ත්‍රය සමපාද එහෙම නැත්නම් සවිධි ත්‍රිකෝණයයි. එම නිසා මෙම බහුවස්ත්‍රය සමපාද ත්‍රිකෝණයයි. රෝම ඉලක්කම් 2 අංශක 60 රෝම ඉලක්කම් 3 අංශක 45 රෝම ඉලක්කම් 4 අංශක 30 දඩබඩ ගාලා හොයාගෙන යන්න.
රෝමි ලක්කම් දෙක අංශක 60. සවිදි බහුවස්ත්‍රයේ පාද ගණන 360 60න් බෙදනවා. බාහිර කෝණයක අගින් 360ට 60 ඒවා 0.01 එකපුවා 36ට 6 ඒවා 6. එම නිසා මේ බහුවස්ත්‍රය මොකද්ද? ෂඩාශ්‍රය. අන්න කිව්වා. සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය. නිකං ෂඩාශ්‍රය කිව්වොත් වැරදි. කෙලින්ම වැරදි. මොකද මේ සවිදි බහුවස්ත්‍රවල තමයි පුතේ මෙහෙම ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මම කිව්වොත් නිකං බහුවස්ත්‍රයක ඔහොම ගන්න පුළුවන්. නිකං ඒ කියන්නේ නිකං ෂඩාශ්‍රයක. සවිදි නැතුව නිකං ෂඩාශ්‍රයක්. කොහොම මෙහෙම බෙදලා ගන්න පුළුවන්ද? නෑ. එහෙම ගන්න හොඳේ. මේ සවිදි බහුවස්ත්‍රවල තමයි ගන්න පුළුවන්. එහෙම නැත්තම් කියවෙන්න ඕන බාහිර කෝණ සියල්ල මොනෝ වෙනම කියලා. කො සමාන. සමාන වෙනවා. සමාන. එක්ක බාහිර කෝණ සියල්ල සමාන වෙනවා කියන්න ඕන. එහෙම නැත්තම් මෙයා සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ. සවිදි බහුවස්ත්‍රයක් වුණොත් තමයි පුතේ අපිට මේ සූත්‍ර දෙක දාන්න පුළුවන්. එහෙම නැතුව සවිදි නොවන බහුවස්ත්‍ර වලට මේ දෙක දාන්න බෑ. හොඳේ හොඳට මතක තියාගන්න. මේ පේනෝනේ මේ දාලා තියෙන මොන බහුවස්ත්‍රද? මේක සවිදි කියන එක පේන්නේ නැත්නම් තව රවුම් කරලා තියාගන්න. සවිදි බහුවස්ත්‍ර වලට තමයි මේ සූත්‍ර දෙක දාන්නේ. ඕනෑම බහුවස්ත්‍රයකට දාන්න බෑ. එහෙම ඕනෑම එකකට දාන්න නම් මොකක් වෙලා තියෙන්න ඕනද? සමාන වෙන්න ඕන. මොනවා සමාන වෙන්න ඕනද? බාහිර කෝණ. බාහිර කෝණ. බාහිර කෝණ සමාන වෙලා තියෙන්න ඕන ඕනම එකකට දාන්න. හරි. එම නිසා මෙම බහුවස්ත්‍රය සවිදි ෂඩාශ්‍රයයි. නිකන් ෂඩාශ්‍රය බෑ. සවිදි ෂඩාශ්‍රයයි. මෙයා 345 ඒවා 8යි 8යි. එම නිසා මෙම බහුවස්ත්‍රය සවිදි අෂ්ටාශ්‍රයයි. සවිදි අෂ්ටාශ්‍රයයි. සවිදි අෂ්ටාශ්‍රයයි. 30 12යි 12යි. එම නිසා මෙම බහුවස්ත්‍රය සවිදි ද්වාදශාශ්‍රයයි. සමහර ළමයිගේ හක්කපත් ළඟ නොමේ කියන්නේ. ද්වාදශාශ්‍රය. ද්වාදශාශ්‍රයයි. ද්වාදශාශ්‍රයයි. ද්වාදශ තලය. ද්වාදශ කියන්නේ 12යි. තල 12යි. ද්වාදශාශ්‍රය. පාද 12යි. ද්වාදශාශ්‍රයයි. හරි. ලියන පුතේ ඊළඟ ගාන මෙහෙම පහත දැක්වෙන්නේ මේ ටික ඉවරයිද? තාම ලියන ළමයි කරන ළමයි ඉන්නවද දන්නේ නැහැ. අද වේගය වැඩි කියයිද දන්නේ නැහැ. වේගය වැඩිද? ඊළඟ ප්‍රශ්නේ කියන්නද එහෙනම්? හා සර්. හරි. ඊළඟ ප්‍රශ්නය පහත දැක්වෙන්නේ සවිදි බහුවස්ත්‍රයක පහත දැක්වෙන්නේ සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගයයි. අභ්‍යන්තර කෝණයක අගයයි. අභ්‍යන්තර කෝණයක අගයයි. එහි පාද ගණන සොයා එම බහුවස්ත්‍රය හඳුන්වන විශේෂිත නම ලියන්න. එම බහුවස්ත්‍රය හඳුන්වන
විශේෂිත නම ලියන්න. ඉස්සෙල්ල ප්‍රශ්නෙමයි පුතේ. ඉස්සෙල්ල ප්‍රශ්නේ වෙනස් වුණේ මෙහෙමනේ පහළ දැක්වෙන්නේ සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයයි කියන එක ඉස්සෙල්ල දුන්නේ. දැන් දුන්නේ අභ්‍යන්තර කෝණයයි. පහත දැක්වෙන්නේ සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගයයි. හරිද? ඊළඟට පාද ගණන සොයා ඒ බහුවස්ත්‍රයට නමක් දෙන්න කියලා අර කලින් දීපු ටිකම තමයි තියෙන්නේ. එකම දේ කලින් දුන්නේ බාහිර කෝණය කියලා. දැන් දෙන්නේ මොකක් කියලාද? දැන් දීලා තියෙන්නේ අභ්‍යන්තර අභ්‍යන්තර කෝණය. අභ්‍යන්තර කෝණ. දැන් දීලා තියෙන අභ්‍යන්තර කෝණය කියලා. හරි. අහගන්න. පුතේ මම රෝමි ලකම් 1ට දෙනවා අංශක 90ක්. රෝමි ලකම් 1ට දෙනවා මම අංශක 90ක්. අහගන්න. ඔය අංශක 90 කියන්නේ මොන කෝණයක අගයද මම දීලා තියෙන්නේ මේ? මේ බහුවස්ත්‍රය මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේ දීලා තියෙන්නේ සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක අගයක්ද අභ්‍යන්තර කෝණයක අගයද? අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණයක අගයයි. අභ්‍යන්තර කෝණයක අගය දීලා. හරිද? අභ්‍යන්තර කෝණයක අගය දීලා. දැන් මේක නම් අපි දන්නවා අංශක 90ක්. සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක් අංශක 90ක් වෙන්නේ මොකේද? සම්පාද සම චතුරස්‍රය. සවිදි චතුරස්‍රය කියන්නේ සම චතුරස්‍රය. හරි. අභ්‍යන්තර කෝණයක් 90ක් වෙන්නේ සම චතුරස්‍රයේ. අපිට ඉතින් ඕක දන්නවා. වෙන එකක් දුන්නොත් අංශක 24යි. හොයාගන්න දන්නේ නැහැනේ. හොයාගන්න ක්‍රමයක් මට කියන්න බලන්න. මේකේ පාද ගන්න දැන් මේකේ පාද ගන්න මේක නම් 4යි කියලා දන්නවා. නමුත් අපිට ශ්‍රණිකව හොයාගන්න ක්‍රමයක් 360 බෙදීම කෝණයගේ අභ්‍යන්තර කෝණයගේ. හරිද? හරියනවද? හරි මම ඕකට මෙහෙම දෙන්නම්. අපි හිතමු අංශක 60යි කියලා. රෝමි ලක්කම් දෙකට මම දෙන්නම් අංශක 60ක් කියලා. අංශක 60ක් වෙන්නේ මොකේද කියලා මතකද? අභ්‍යන්තර කෝණයක් අංශක 60ක් වෙන්නේ සමපාද ත්‍රිකෝණය. සම්පාද ත්‍රිකෝණය. හරි. අභ්‍යන්තර කෝණයක් අංශක 60ක් වෙන්නේ සම්පාද ත්‍රිකෝණය පුතේ. ඒතර අපි මේකේ පාද 3යි කියලා දන්නවා. මට ළමයෙක් කිව්වා සර් අපි මේකේ පාද ගාන හොයන්න පාවිච්චි කරමු අංශක 360 බෙදීම 60 කියන එක. හරිද? පාද ගාන හොයන්න 360 බෙදීම 60. මට ළමයෙක් කිව්වා ඉතින්ලා 36 6ෙන් බෙදුනා. මෙන්න පොලේ 6යි. 6යිද නෑ පාද 3යි. ක්‍රමයක්. අභ්‍යන්තර කෝණයක අගය දීලා තියෙන්නේ. අභ්‍යන්තර කෝණයක අගය දීපු වෙලාවට පාද ගණන හොයන්න ක්‍රමයක් කියන්න මට. එකෙක් නෑ. ලෙඩා ඉඳොත් ලෙඩා මරා. එකෙක් නෑ. අයියෝ 80 බෙදනවා 60න් 60 තුනම අඩු කරනවා 60 තුන එකතු කරලා ඒ තුනම අඩු කරනවා 180 බෙදෙන 180 බෙදෙනවා 360 180 බෙදනවා. හරි. එයා කිව්වා 180 බෙදනවා කියලා. හරිද? ඒ 180ක් කියන හේතුව මෙයා දන්නවනේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180යි කියලා. ඒක හරි. අපි දන්න ඒවට ත්‍රිකෝණේ දන්නෝ. දන්න නිසා හරි. සමචතුරස්‍රය දන්නෝ. ඒතර අංශක 360 බෙදනවා 90න්. ඒකත් හරි. මොන ළමයෙක් කිව්වා සර් අපි 360 බෙදමු 90න්. හරි ඒකට හරි. හතරක් කියලා එනෝනේ ඒක හරියනවා. ඒකයි ගැලපෙන්නේ. ඒකයි ගැලපෙන්නේ. මේ අභ්‍යන්තර කෝණ ඓක්‍යනේ. ඒ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 360ක් කියලා දන්න. සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක එහෙම නැත්නම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 360ක් කියලා දන්නවා. මේකෙත් අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180ක් කියලා දන්නවා. එහෙම දන්නේ නැති එකක් දෙනවා. එහෙම මුකුත් දන්නේ නැහැ. අභ්‍යන්තර කෝණයක් අංශක 30යි. මෙන්න අභ්‍යන්තර කෝණයක් අංශක 30යි. කොහේ පිය පාද ගන්න. දැන් 180ද ගන්න? 360ද ගන්න? කීයද ගන්න?
පාද ගාන දන්නවද? නෑ හොයන්න ඕන පාද ගාන. දැන් කාලා වරෙන්කෝ. දැන් මොකද කරන්නේ? අභ්‍යන්තර කෝණ එකතු වීම බාහිර කෝණ වල අගය සමාන අංශ 180ට ආදේශ කරන පොඩ්ඩක් ආවා. මෙන්න මෙහෙම දෙයක් කරන්න පුතේ අපි. අපිට අභ්‍යන්තර කෝණයක අගය දුන්නොත් බාහිර කෝණයක පාද ගාන හොයන්න අමාරුයි. මොකද අභ්‍යන්තර කෝණයක අගය දුන්නොත් ඒ බහුවාසයේ තියෙන පාද ගාන හොයන්න අමාරුයි. මේ මෙහෙම දන්නේ නැති එක කරන්න. දැන් මේව දන්න ඕනේ. මේව දන්න නිසා පුළුවන්. දන්නේ නැති එකක හොයන්න බෑ මේ වගේ එකක. ඒතකොට අපි කරන්නේ මොකද්ද? අභ්‍යන්තර කෝණයක අගය දන්න නිසා ඒ අතුරෙන් හොයා ගන්නවා බාහිර කෝණයක අගය. හරිද? අභ්‍යන්තර කෝණයක් 30යි කියලා දන්න නිසා එතනින් හොයා ගන්න මොකද්ද? බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය හොයාගත්තොත් පාද ගාන හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. මෙති 360 බෙදීම බාහිර කෝණයක අගය. එහෙනම් පුතේ අභ්‍යන්තර කෝණයක් දීපු වෙලාවට අපි මොකද්ද හොයාගන්න ඕනේ? බාහිර කෝණයක අගය. බාහිර කෝණයක අගය හොයාගෙන ආන් ඒක 360 බාහිර කෝණයක් බෙදුවා නම් එනවා පාද ගන්න. හරිනේ? වැඩේ තේරුණානේ? හරි. මේක 90ක් කියන එක නම් ලේසි. කමන්නයි ඉතින් හොයලා දාන්න. රොමිලක්කන් එක 90 කියලා ගන්නකො. රොමිලක්කන් එක අංශක 90යි. අපි දන්නේ නැහැ මේ බහුවස්ත්‍රය මොකද්ද කියලා. මෙම බහු අස්ත්‍රයේ බාහිර කෝණයක් අගය. බාහිර කෝණයක් අගය ගන්න 180න් 90ක් අඩු කරන්න. 180න් 90ක් අඩු කරා අංශක 90යි. ආන්න එම නිසා නැත්තම් ඒ ඕනෙත් එම නිසා ඕනෙත් නැහැ. සවිදි බහුවස්ත්‍රයේ පාද ගන්න. එම නිසා සවිදි බහු අස්ත්‍රයේ පාද ගණන. එම නිසා සවිදි බහු අස්ත්‍රයේ පාද ගණන සමානයි අංශක 360 බෙදීම 90 4යි. බාහිර කෝණයක අගය ගන්න පාද ගණන ගන්න. හරිනේ? එම නිසා මොකද්ද මේ බහුවස්ත්‍රය? සම චතුරස්‍රය. ලියන්නම. එම නිසා මෙම බහුවස්ත්‍රය මෙම බහු අස්ත්‍රය සම චතුරස්‍රයයි. නිසා මෙම බහුවස්ත්‍රය සම චතුරස්‍රයයි. රොමිලක්කන් 2 අංශක 140යි. රොමිලක්කන් 2 අංශක 140යි. බාහිර කෝණයක අගය ගන්න. මෙහෙම බහුවස්ත්‍රය ඕනෙත් නැහැ. බාහිර කෝණයක අගය කියලා ලියන්න ටක් කරලා. අංශක 140ක් දීලා තියෙන දේ. රොමිලක්කන් 2 අංශක 140යි. බාහිර කෝණයක අගය ගන්න දීලා තියෙන අභ්‍යන්තර කෝණයක අගයනේ. අභ්‍යන්තර කෝණයක අගය දීලා බාහිර කෝණයක අගය ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ හොයන්න. හරිද? අභ්‍යන්තර කෝණයක් 140යි. ඔය උකටම රූපයක් නිකන් ඇන්දොත් තාම තේරුම් නැති ළමයි ඉන්නනම් චුට්ටක් ආයෙ අහගන්න. මේ කියවෙන්නේ පුතේ අංශක 140යි කියන එකේ තේරුම තමයි අභ්‍යන්තර කෝණයක් 140යි කියලා. හරිද? මේ අභ්‍යන්තර කෝණයක් 140යි. අපි දන්නේ නැහැ මේකේ පාද කීයක් තියෙද කියලාවත් දන්නේ නැහැ. අපිට ඒ නිසා මෙහෙම සම්බන්ධ කරන්න බෑ. ජොයින්ට් කරගන්න බෑ. හේතුව මේ සවිදි බහුවස්ත්‍රය. මේක සවිදි බහුවස්ත්‍රයක්. පාද ඔක්කොම ටික සමානයි.
කෝණ ඔක්කොම ටිකත් සමානයි. ඔක්කොම 140 ගාන. හරිද? මේ ඔක්කොම 140 ගාන. ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ නැහැ මේකේ පාද කීයක් තියෙද කියලා. ඒක තමයි අහන්නේ. ඉතින් අපි මේකේ මේ සවිදි බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණාගේ අගය දන්නෙත් නැහැනේ. මේ බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණාගේ හොයන්න නම් ඒකට අපි කවුරු දැනගෙන ඉන්න ඕනද? 180 වාරයක් n ඍණ 2 සූත්‍රය දාන්න නම් n දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ පාද ගාන දැනගෙන ඉන්න ඕන. අභ්‍යන්තර කෝණවල අගය හොයන්න පාද ගාන දැනගෙන ඉන්න ඕන. එහෙනම් පුතේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය පැත්තෙන් යන්න බෑ. මෙතනින් යන්න බෑ කොහෙත්ම. යන්න වෙන්නේ බාහිර කෝණයක් කීයද කියලා හොයාගෙන. බාහිර කෝණයක් අභ්‍යන්තර කෝණයක් 140 නම් බාහිර කෝණයක් කීයක් වෙනවද? 40ක් වෙනවා. ඒ කොහොමද? අභ්‍යන්තර කෝණයක් 140 නම් බාහිර කෝණයක් 40ක් වෙන්නේ කොහොමද? අංශක 180න් 140ක් අඩු කරා. ඒ කියන්නේ මේ සරල රේඛාවක් මත ඉන්නේ නේද? ඒ නිසා ඔන්න බාහිර කෝණයක අගය ගන්නවා 180න් 40ක් අඩු කරලා. කීයද? සෝරි 140ක් අඩු කරලා. කීයක් ආවද? 40ක් ආවා. 40. දැන් බාහිර කෝණයක අගය දන්නවා. බාහිර කෝණ 40 ගානේ. බාහිර කෝණයක අගය දන්නවා. එහෙනම් දැන් පාද ගාන හොයාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් හරි. සයිද බව. එම නිසා සයිද බහුවස්සේ පාද ගාන 360. 40. නවාශ්‍රය. නවාශ්‍රය. හරි. පාදන 36 4න් බෙදුනා 9යි. නිකන් නවාශ්‍රයද? සවිදි නවාශ්‍රය. එම නිසා මේ බහුවස්සේ සවිදි නවාශ්‍රයයි. සවිදි නවාශ්‍රය. හරි. රෝමි ලක්කම් 3 144යි. රෝමි ලක්කම් 3 144යි. ඊළඟට 156යි. බාහිර කෝණයක් අගය ගන්න වැඩේ කරන්න. එකසිය 44 බලන්න බාහිර කෝණයක් කීයක් වෙනවද කියලා. මේ තියෙන අභ්‍යන්තර කෝණයෙන් අභ්‍යන්තර කෝණය 144 නම් බාහිර කෝණය බාහිර කෝණයක අගය ගන්න පුළුවන් අංශක 180න් 144ක් අඩු කරා නම් අභ්‍යන්තර කෝණය අඩු කරා නම් හරිනේ 180 කීයක් එනවාද? 36යි. හරි. දැන් එම නිසා සවිදි බහුවස්ත්‍රයේ පාද ගන්න. 10යි. එම නිසා මම බහුවස්ත්‍රය සවිදි දසාශ්‍රය. සවිදි දසාශ්‍රයයි. සවිදි දසාශ්‍රයයි.
හරිද? හරි සර්. මේකට පාද කීයක් ආවද? 15යි. 15යි. ඒකට විශේෂිත නමක් දෙන්න බෑ හොඳේ. ඒ කියන්නේ දෙනව නම් දෙන්න වෙන සවිදි 15 ශාස්ත්‍රය. පාද 15ක් එයි මේකට. මේකට පාද 15ක් ආපුල මැතුසන්. මේ නමක් දෙනව නම් දෙන්න වෙන්නේ සවිදි 15 ශාස්ත්‍රය. හරිද? ඒකට ඕනේ නම. මොකද මේ 12න් පස්සේම නම් ඕගොල්ලන්ට නැහැ. 12 ශාස්ත්‍රය කියන්නේ ද්වාදස ශාස්ත්‍රනේ තියෙන 12 ශාස්ත්‍රයට ද්වාදස ශාස්ත්‍රය. ඉතින් 13 ශාස්ත්‍රය එහෙම 14. එහෙම අර ගන්න පුළුවන් වුණාට ඒව ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. හරිද? ඕනනම් ලියලා දාන්න සවිදි 15 ශාස්ත්‍රය. 15 ශාස්ත්‍රය. සර් මෙහෙම ලිව්වත් ඒකට කමක් නැහැ. පාද 15ක් ඇති සවිදි බහුවස්ත්‍රය කියලා. අන්න එහෙම කිව්වත් හරියටම හරි. මම ඒ ක්‍රමේ කියන්න ගත්තේ. පාද 15ක් ඇති සවිදි බහුවස්ත්‍රය. මේක වඩා හොඳයි කියලා හිතනවා. සවිදි 15ක් ඇති සවිදි බහුවස්ත්‍රය. පාද 15ක් ඇති සවිදි බහුවස්ත්‍රය. මොකද කලින් ඒවත් අපිට ඔහොම දුන්නේ. පාද 18ක් ඇති. එහෙමනේ මම දුන්නේ. ඔහොම ලියන්න පුළුවන්. පාද 15ක් ඇති සවිදි බහුවස්ත්‍රය. මෙහෙම ලියලා දාන්න. හරි. තව එකම එක ගණන් වර්ගයයි හදන්න තියෙන්නේ. මේ වෙද්දි ගණන් වර්ග සියල්ල ඉවරයි. එකම එක ගණන් වර්ගයයි තියෙන්නේ. ඒ ගණන් වර්ගය මම හෙට හදන්නම්. හරිද? ඒතර ඔයාලගේ අච්චු පොතේ මේ වෙනකොට ප්‍රශ්නාංක 4 ඇරෙන්න. ප්‍රශ්නාංක 4 ඇරෙන්න. අර ප්‍රශ්නාංක 5 තමයි මම කිව්ව ඔයගොල්ලන්ට කල්පනා කරලා කරන්න කියලා. ඒ කියන්නේ මේ අවසාන අභ්‍යාසය මම කියන්නේ මේ පාඩමේ අවසාන අභ්‍යාසය. ඒකේ ප්‍රශ්නාංක 4 ඇරෙන්න අනිත් ඔක්කොම කරන්න පුළුවන්. 4ත් පුළුවන් නම් කරන්න මම කොහොමවත් 4 ඒ වගේ ගණන් කියලා දෙනවා හෙට. ඒ જાතිය ගණන් 3ක් විතර තියෙනවා. ඒ જાතිය ගණන් 3කුත් හදලා මේ පාඩම ඉවර කරනවා. ඊළඟට විජ්‍ය භාග පටන් ගන්න වෙනවා. මොකද තාම සම්භාවිතා ටියුට් එක අරගෙන නැහැනේ. අද ගන්න පුළුවන්ද? 2 වෙනකන් ඇරලා තියෙන්නේ. එහෙමනම් මට හෙට සම්භාවිතාව පටන් ගන්න පුළුවන්. සම්භාවිතාව ටියුට් එක ගත්තේ නැති ළමයි ටුට්ටක් රේස් හෑන්ඩ් දාන්න. කී දෙනෙක් ඉන්නද කියලා බලන්න. ඒ ළමයිට අද ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද අද දෙකට කලින්? ඔව් සර්. පුළුවන්. බෑනේ සර්. යන්න බැරි ළමයි ඉන්නවා. හරි හරි කමන්නේ. හරි පුතේ මම මේ සතිය දෙන්නම් එහෙනම්. මේ සතිය ඇතුළත ගන්න ලබන සතිය අපිට ඕන වෙනවා. මම හෙට පටන් ගන්නවා එහෙනම් ඊළඟට තියෙන්නේ විජ්‍ය භාගනේ. විජ්‍ය භාග මම පටන් ගන්නම්. ඒකට ටියුට් ඕනේ එක ගණන් හදන්න තියෙන්නේ. ඒක ගණන් ටික මම හෙට පටන් ගන්නවා. ඒතර ඒක ලබන සෙනසුරාදා වෙනකොට ඉවර කරන්න පුළුවන්. මේ සතිය ඇතුළත සම්භාවිතාව ටියුට් එක ගන්න ඕන. හොඳයි නැත්නම් මොකද ඉරිදට සම්භාවිතාව තමයි කෙරෙන්නේ. හෙට විජ්‍ය භාග පටන් ගත්තට පස්සේ සෙනසුරාදාට විජ්‍ය භාග ඉවරයි. ඉරිදට සම්භාවිතාව පටන් ගන්නවා. හරිනේ? හරි. එහෙනම් පුතේ අදට වැඩ ඉවරයි. හැමෝටම අයිබෝවන් විසරණයි විභාගෙට හොඳට ගණන් හදලා එන්න. ආයිබෝවන් සර්. අයිබෝවන්